අයිබෝවන් එතකොට අර කුලක පාඩමට පස්සේ සම්භාවිතාවය මොකක්ද සම්භාවිතය කොහොමද එන්නේ ඒක තමයි දැන් කතා කරන්න යන්නේ. දැන් සම්භාවිතාවය කියන එක අරගත්තොත් දැන් සාමාන්‍ය හිතන්නකො මෙහෙම අපි නිකන් තරගයකදී මේ කාසි උර ගන්නවා කියලා හිතමුකෝ නිකන් කණ්ඩායම් තරගයකදී මොන කණ්ඩායමද දැන් ක්‍රිකට් තරගයක් අරගත්තොත් පන්දුවට පහර දෙනවා පන්දුව යවනවා. එතකොට අපි කාසියක් උඩ දානවනේ. එතකොට ඔන්න ඔය කාසිය උඩ දාද්දි මොකද වෙන්නේ? දැන් මමත් එක්ක තව කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා නම් ওই කාසියේ පැත්ත ඉල්ලද්දි මම ඉල්ලන පැත්ත මට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. එතකොට දැන් මම නම් එහා පැත්තේ එක්කෙනා නම් කාසිය උඩ දාන්නේ මම ඉල්ලන පැත්ත මට ලැබුණොත් මම දිනනවා නේද? එතකොට අනිත් පැත්තේ එක්කෙනා පරදිනවා. එතකොට දැන් මම ඉල්ලන පැත්ත වැටෙන්නේ නැත්තම් මම පරදිනවා අනිත් පැත්තේ එක්කෙනා දිනනවා. හැබැයි කාටවත් කියන්න පුළුවන්ද කාසියක් උඩ දැම්මොත් කවුද දිනන්නේ කියලා එකපාරට? එහෙම කියන්න බෑ. හරිද? එතකොට මේ සම්භාවිතාවයේදී කතා කරන්නේ මොකක් හරි සිදුවීමක් අරගත්තාම ඒ සිදුවීම වීම සහ නොවීම අතර තිබෙනා වූ සම්බන්ධතාවය ගැන පැහැදිලි කිරීම. හරිද? දෙයක් කරද්දී හැම වෙලේම ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ වගේ දේවල් තමයි මේ සම්භාවිතය කතා කරන්නේ. හරිද? දැන් සාමාන්‍යයෙන් වෙන්න බැරි දේවල් කතා කරන්නේ. දැන් උදාහරණයක් විදිහට මොකක් හරි අපි ගෙයක් හදනවා නම් ඔය ගෙයක් හැදීමේදී ගේ සෑදීමේ සම්භාවිතාවය නොසෑදීමේ සම්භාවිතාවය කියලා කතා කරන්නේ ඒ වගේ සිද්ධියක් කරගත්තොත්. හරිද? අර සම්භාවිතාවය කියලා කතා කරන්න පුළුවන් ගති ලක්ෂණ තිබෙනා වූ සිද්ධීන් තියෙනවා. ඒ සිද්ධීන් වලට තමයි අපි කියන්නේ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් කර්ම කාරණා තියෙනවා කියලා. හරිද? ඒතකොට හැම සිද්ධියක් මෙහෙම නෑ. ඒතකොට මේකදී අපි වචන ටිකක් දැනගන්න ඕනේ. වචනවලදී පැහැදිලි කරනවා අපි සම්භාවිතය සඳහා භාවිතා කරන්නේ මොන වගේ සංසිද්ධීන්ද කියන එක. හරි. එහෙමනම් ලියා ගන්න මාතෘකාව සම්භාවිතාවය. 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 හරි. අපි පොඩ්ඩක් හැඳින්වීම ලියා ගමු. දැන් සම්භාවිතාවයක් කියන එක හැඳින්වීම අර මම කියවනේ කාසියක් උඩ දාපුවම මේ කවුරු හරි මොකක් හරි පැත්තක් ඉල්ලපුවා මේ පැත්ත ලැබුණොත් එයා දිනු පැත්ත ලැබුණ නැත්නම් එයා පරාදයි. එතකොට යම් කිසි දෙයක් වෙද්දී අමනිශ්චිත ස්වභාවයක් නිර්මාණය වෙනවා නම් එම සිද්ධියේ එතකොට තමයි සම්භාවිතාවය කියන සංකල්පය කතා කරන්නේ. හරිද? දැන් ඔය කාලගුණය අරගත්තත් දරුවනේ සාමාන්‍යයෙන් රටක කාලගුණය කියන්නේ නිකන් ඔය එකපාර සුලිසුලගක් ඇවිල්ලා මොකක් හරි සංසිද්ධියක් කියන එක නෙමෙයි. සාමාන්‍යයෙන් අපේ සම්භාවිතාවයට බර කරලා තමයි උත්තරයක් දෙන්නේ අද වහින්න පුළුවන් මෙන්න මේ වේලාවල් වලදී කියලා. එතකොට සමහරකට වැස්සොත් ඒ කියපු කතන්දරේ හරියනවා. හරිද? කියපු වැස්ස නැත්නම් කියපු කතන්දරේ වරදිනවා. එතකොට යම්කිසි ප්‍රතිශතයක් තමයි ඒ කියන කතන්දර වලින්. හරිද? හරියන්නේ. හරි. එමුණ ලියා ගන්න සම්භාවිතාවය කියන මාතෘකාව යටතේ ලියා ගන්න මේ යටතේදී අප විසින් හදාරනු ලබන්නේ සලකනු ලබන සිද්ධියක අවනිශ්චිත ස්වභාවය කොතරම් තිබේදයි යන්නයි. හරිද? එතකොට ඔය සම්භාවිතය යටතේ සාමාන්‍ය කතා කරන්නේ ඔය වගේ දේවල් තමයි. එතකොට දැන් සාමාන්‍ය සිද්ධි කිහිපයක් අරගත්තොත් එහෙම අපිට සාමාන්‍යයෙන් නිශ්චිතව වෙන්න පුළුවන් සිද්ධි තියෙනවා. අනිශ්චිතව සිද්ධ වෙන්න පුළුවන් සිද්ධි තියෙනවා.
ඒකම කිසිම ආකාරයක කිසිම දෙයක් කියා ගන්න බැරි දේවල් අපිට පැහැදිලිව කියන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ වෙන්න බැරි සිද්ධි. හරිද? දැන් උදාහරණයක් විදියට මම ටිකට් එකක් ඒක ස්විප් ටිකට් එකක් ගන්නකොට මට ස්විප් ටිකට් එකක් හැදෙන්න බෑනේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් දරුවනේ සම්භාවිතය කියන න්‍යාය නිර්මාණය වෙන්නේ සූදුවත් එක්ක. හරිද? සූදුවත් එක්ක තමයි මේ සම්භාවිතය කියන හරියටම ගැලපෙන්නේ. හරිද? දැන් ඕගොල්ලෝ දැකලා ඇති කැට ගහනවා දැකලා ඇති අවුරුදු කාලයකට. එහෙම නැත්නම් ඔය සමහරක් තැන්වල ඔය ලොකු තියනවානේ තාම දැවන්ත ක්ලබ් තියෙන ඒවල කාඩ් සෙල්ලම් කරන ඒ වගේ තියෙනවා තව එක එක ක්‍රීඩා තියෙනවා. ඒතකොට ඒවායේ තියෙන සූදුව. ඒතකොට ඒ සූදුවේදී Taman දිනන්නේ කොහොමද කියන එක හරි අමාරුයි කියන්නේ. එතකොට ඒ දිනීමේ ආශාව නිසා තමයි මේ සූදුව කියන එක රසවත් වෙන්නේ. හරිද? එතකොට දැන් ටිකට් එකක් කියන්නේ එක්තරා ආකාරයක දරුවනේ සූදුවක්. දැන් මම මේ කතා කරන්න උත්සාහ කරන තැන් වලට ඒක වැදගත්. හරිද? අපි ස්විප් ටිකට් එකක් අරගන්නේ නැතුව මට ටික මේ දිනුමක් අදින්න බෑනේ ඒකේ. එතකොට අපිට ඒ වගේ සිද්ධියක් කියන්න පුළුවන් කවදාවත් වෙන්න බැරි සිද්ධිය. හැබැයි මම ස්විප් ටිකට් එකක් ගත්ත කියන්නකො. හැබැයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නත් බෑ. ඇදීම. කියන මට අනිවාර්යෙන් ස්විප් එක වැටෙන්න ඕන බෑනේ. එතකොට අන්න ඒ ස්විප් එකක් ගත්තම වැටීම නොවැටීම අපිට ගන්න පුළුවන් අවනිශ්චිත සිද්ධියක්. වැටෙන්නත් පුළුවන් නොවැටෙන්නත් පුළුවන්. හරිද? ඊළඟ ස්ථීරවම වෙන සිද්ධි තියෙනවනේ. එතකොට ඔය ස්ථීරව වෙන සිද්ධිය අරගත්තොත් මොකද්ද? සාමාන්‍ය දන්න මිනිස්සෙක් ඉපදී ඇත්නම් අනිවාර්යයෙන්ම කවදා හරි දවසක ඒ මිනිස්සයා අනිවාර්යයෙන්ම මරණයටපත් වෙනවා. එතකොට මරණයටපත් වීම කියන සංකල්පයක් වගේ එකක් අරගත්තොත් ඕනෑම සත්‍යයක එහෙම නැත්නම් බිල්ඩින් එකක් ඔක්කොම ෂේ වෙනවනේ. කවදා හරි දවසක නැතුව යනවා. එතකොට ඒකේ සම්භාවිතාවය අපිට ගණනය කරන්න බෑ. පැහැදිලිද? එතකොට නිශ්චිතව ඒක සිද්ධ වෙනවනේ. එතකොට සාමාන්‍ය සම්භාවිතාවයේදී දරුවනේ සියලුම සංකල්ප කතා කරන්නේ අර අවනිශ්චිත සිද්ධි සඳහා තමයි. හරිද? සාමාන්‍ය නිශ්චිතව හරියටම මේක වෙනවා නම් මේක හරියටම අද වෙනවා මෙතනදී. එහෙම වෙනවා නම් බොරුවට අපිට මේකේ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් ගාන කොච්චරද එහෙම කියලා කතා කරන්න ඕනේ. එතකොට සාමාන්‍ය අපි මේ යටතේ කතා කරන සිද්ධීන්ගේ ස්වરૂපය ඔය වගේ. හරිද? එතකොට අපිට සම්භාවිතාවය යටතේ කතා කරන්න පුළුවන් ඔය වගේ සරල සිද්ධීන් කිහිපයක් මුල් කරගෙන පැහැදිලි කිරීම කරගන්න පුළුවන්. හරිද? එතකොට මේ සම්භාවිතාවයේ යටතේ අපිට කතා කරන්න තියෙනවා දරුවනේ තාමත් වැදගත් මාතෘකාවක්. එතකොට මේ සම්භාවිතාවයේ කියන න්‍යාය අපි භාවිතා කරන්නේම මම කියවනේ අවිනිශ්චිත සිද්ධි සඳහා තමයි මේ සම්භාවිතය පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ. එතකොට එහෙම පාවිච්චි කරන්න පුළුවන්කම තියෙද්දි මොනවාද මේ අවිනිශ්චිත සිද්ධි? හරිද? එතකොට මේ අවිනිශ්චිත සිද්ධි මොනවාද කියන එක අපි පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. අපි මේ සම්භාවිතාවේ භාවිතා කරනු ලබන්නේ සසම්භාවී පරීක්ෂණයක් කියන එකට. හරිද? මොකද්ද මේ සසම්භාවී පරීක්ෂණය කියන්නේ? එතකොට මේ සසම්භාවී පරීක්ෂණයකට දරුවනේ තියෙනවා ප්‍රධාන ලක්ෂණ. ඒ ප්‍රධාන ලක්ෂණ හරියටම පිළිපදින මොකක් හරි දෙයක් ඇත්නම් ඒ දෙයට පමණමයි අපි සම්භාවිතාවය දාන්න උත්සාහ කරන්නේ. හරිද? එහෙම නැති දේවල් අපි සම්භාවිතාවේ කිසිම සුළු කිරීමකින් එහෙම නැත්නම් කිසිදු න්‍යායකින් පැහැදිලි කිරීමකට භාජනය කරන්නේ නැහැ. හරිද? ලියා ගන්න මෙහෙම සම්භාවිතාවේදී අපි කතා කරන ප්‍රධාන මාතෘකාව තමයි සසම්භාවී පරීක්ෂණ. සසම්භාවී පරීක්ෂණ. සසම්භාවී පරීක්ෂණ. එතකොට ඒක යටතේ ලියා ගන්න සලකනු ලබන පරීක්ෂණයක් සඳහා සම්භාවිතාවය භාවිතා කරන්නේ නම් එය සසම්භාවී පරීක්ෂණයක්
එය සසම්භාවී පරීක්ෂණයක් විය යුතුයි. එය සසම්භාවී පරීක්ෂණයක් විය යුතුයි. හරි. ඒකටම ලියා ගන්න මේ සඳහා සලකනු ලබන පරීක්ෂණය පහත කරුණු සපුරාලිය යුතුය. පහත කරුණු සපුරාලිය යුතුය. හරි. එතකොට අපි 1 2 3 කියලා දාලා ඒ කරුණු ටික මොනවාද කියන එක කතා කරමු. එතකොට මේ පළවෙනි කරුණ දාගන්න එක. පළවෙනි කරුණ අපි කතා කරමුකෝ මෙන්න මෙහෙම. අපි කියනවා මේ සසම්භාව්‍ය පරීක්ෂණයක් නම් එකම තත්ත්වය යටතේ සලකන පරීක්ෂණය ඕනෑම වාර ගණනක් කරගැනීමේ හැකියාව තියෙනවා. හරිද? ඒ කියන්නේ නැවත නැවත සිදු කරන්න ඕන. ඒ කියන්නේ දැන් කාසියක් උඩ දානවා කියන්නේ. අපි දැන් ඉස්කෝලේ පන්ති කාමරයක එහෙම නැත්නම් මොකක් හරි ඉන්න ඒ යාළු කට්ටියක් ඉන්නවනේ ඉන්න දැන කාසියක් උඩ දානවා. ඔය කාසිය උඩ දාපුවම ඔය කාසියේ කීපවරක් උඩ දැම්මයි කියලා මුකුත් වෙන්නේ නැහැ. අපිට උඩ දාලා බලන්න පුළුවන්. ඕනනම් මාත් එක්ක තව කෙනෙක් අරගෙන මොකද කියන්නේ? අපි සාමාන්‍යයෙන් නෝන පොල්ල කියලානේ කියන්නේ. නෝනද පොල්ල. කාසියක් උඩ දාමුද? කියලා අපිට ඕනනම් කාසියක් උඩ දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් යාළුවෝ 4-5 දෙනෙක් ඉන්නවා. ඔන්න මම පළවෙනි යාළුවත් එක්ක කතා කරා. දැන් යාළුවාට කිව්වා ඉල්ලන්න ගියා. යාළුවෝ ඉල්ලනවා නෝන මට පොල්ල වැටෙනවා. ඒතකොට මම දිනනවා. ඊළඟට අනිත් දෙවෙනි යාළුවත් එක්ක මං තරගයකට ඉදිරිපත් කරන කාසිය උඩ දැමීමේ මම ඒ කාසියත් උඩ දානවා. ඒ යාළුවා කියන මම උඩ දාන්නවා. ඔයා ඉල්ලන්න කියලා. මම නෝන ඉල්ලනවා. ඔන්න නෝන වැටෙනවා. එතකොට ආයෙත් මම දිනවා. ඉතින් ওই විදිහට ඔය ඉන්න යාළුවෝ ඔක්කොම එක්ක කරගෙන ගියා කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් ඕකටම අපි හිතමු මෙහෙම. අපි අරගන්න පීරිසියක්. වීදුරු පීරිසියක්. වීදුරු පීරිසියක් උඩ දානවා නෝන පොල්ලට. මොකද වෙන්නේ? එකපාරයි උඩ දාන්න පුළුවන්. උඩ දාපු ගමන් බිම් වැටිච්චම කුඩු. හරිද? එතකොට ඕකේ මෙන්න මේ පැත්ත නෝන මේ පැත්ත පොල්ල කියලා අපි කතා කරා. කිසිදු ආකාරයකට මොකද්ද වැටුනේ කියලා හිතා ගන්න බෑ. ඊළඟට ආයේ අනිත් යාළුවත් එක්ක ඒ පරීක්ෂණය කිරීම සඳහා කිසිදු උපකරණයකුත් නැහැ. පැහැදිලිද? අන්න ඒක තමයි මේ සසම්භාවී පරීක්ෂණ වලයි දැන් වෙනත් මොකක් හරි ගනුදෙනුවකයි තියෙන ප්‍රධාන වෙනස්කම්. හරිද? එතකොට මේකේ වෙනස්කම් තුනක් තියෙනවා. ඔය පළවෙනි එක. ඉතින් ඕන නම් යකට කුට්ටියක් දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙයා මේ කියන දේවල් මේ කියන්නේ මේ සසම්භාව්‍ය පරීක්ෂණයකදී මේගොල්ලෝ මේ අදහස් කරන දේවල් ඒ කරන දේ හැම වෙලෙම නිරූපණය වෙනවා. හරි? එහෙම ලියා ගන්න පළවෙනි එක සලකනු ලබන පරීක්ෂණය එකම තත්ත්ව යටතේ නැවත නැවත සිදු කිරීමට හැකි විය යුතුයි. සිදු කිරීමට හැකි විය යුතුයි. ඊළඟට දෙවෙනි කරුණ තමයි දැන් ඔය පරීක්ෂණේ අපි හිතමුකෝ අර කාසිය උඩ දැම්මා කියලා. දැන් මම උඩ දාන එහා පැත්තේ එක්කෙනා ඔය නෝන පොල්ල හරි නැත හෙඩ් ටේල් හරි මොකක් හරි කියද්දි හෙඩ් කියනවා. හරිද? හැබැයි යාට හෙඩ් කියන එක ලැබෙනවද? ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් නේ. දැන් කැට ගහන තැන් දෙකලා ඇති. සාමාන්‍යයෙන් අපි මුදල් ඔට්ටුවට කැට ගහද්දී 3 6 9 12 15 18 තමයි තියෙන්නේ.
මම කියනවා මම කැටේ ගහද්දි මගේ නම්බරේ 18. නැත්තම් 15. මම 15 වැටෙන්න ගහනවා කියලා ගැහුවයි කියලා 15 වැටෙයිද? හැබැයි සාධාරණ කැටයක් විය යුතු වැටෙයිද? වැටෙන එකක් නැහැනේ. වැටෙන්නත් පුළුවන් නොවැටෙන්නත් පුළුවන්. හරි? එහෙමනම් මේ සසම්භාව්‍ය පරීක්ෂණයේ තියෙන ප්‍රධාන සංකල්පයක් තමයි පරීක්ෂණය කරද්දී පරීක්ෂණය සඳහා ලැබෙන ප්‍රතිඵලය කවමදාවත් හරියටම නිශ්චිතව කියන්න බෑ. හරිද? මට හම්බ වෙන ප්‍රතිඵලය මේකයි කියලා කවදාවත් කියන්න බෑ. හරිද? ඒක තමයි තියෙන සංකල්පය. හැබැයි දැන් විද්‍යාත්මකව අපි කතා කරන දේවල් අරගමුකෝ. එහෙම කතා කරන දේවල් ඒව දැන් සාමාන්‍යයෙන් අපි ඕලෙවල් මට්ටමේදී ඉගෙනගෙන තියෙන දේක් අපි අරගමුකෝ. ඒ විද්‍යාත්මක කවුරු හරි දැන් පරීක්ෂණයක් කරලා ඔප්පු කරලා තියෙනවා නම් දරුවනේ ඒකේ පිළිතුර දන්නවනේ. ඒකේ පිළිතුර දන්නවා කීය හරි කියලා. මොකක් හරි දැන් රසායනික විද්‍යාව අරගත්තොත් ඒකේ මොනවා හරි මූලද්‍රව්‍ය දෙකක් දැම්මොත් එහෙම එකට දාලා රත් කරලා හරි මොනවා හරි නිකන් කලවම් කරලා මෙහෙම බැලුවොත් එහෙම ඒකේ පාට රතු පාටයි. දැන් ඕක කොහේ හරි තැනක ලෝකේ කවදා හරි ඕක පරීක්ෂණාත්මකව බලලා ඒක රතු පාටයි කියලා තියෙනවා නේ. එතකොට දැන් අපි අරගෙන ඒ රසායනික ද්‍රව්‍ය දෙකම කලවම් කරලා බැලුවොත් ඒකේ පාට මොකද්ද? ඒක රතු පාට තමයි. හරියටම අපි දන්නවා මේක රතු පාටයි. හරිද? එහෙම නැත්නම් රතු පාටට ආසන්න පාට. හැබැයි අපි ඒක හරියටම දන්නවනේ. කාසියක් උඩ දාන එක කියන්න බෑනේ. අපි දන්නවා හෙඩ් හරි තේල් හරි වැටෙනවා. ඒක හරි. හැබැයි කාසිය උඩ දැම්මොත් මට හැම වෙලේම හෙඩ් වැටේ මං හෙඩ් ඉල්ලුවොත් හෙඩ් වැටෙන්න ඕන. මම ටේල් ඉල්ලුවොත් ටේල් වැටෙන්න ඕන කියලා කොහෙවත් කාටවත් කියන්න බෑනේ. පැහැදිලිද? අන්න ඒක තමයි සසම්භාව්‍ය පරීක්ෂණයේ තියෙන අනිත් දේවල් එක තියෙන දෙවෙනි ප්‍රධානම ලක්ෂණය. හරි? ලියා ගන්න මෙහෙම පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵලය ඒ කිරීමට ප්‍රථම නිවැරදිව කිව නොහැකි වීම නිවැරදිව කිව නොහැකි වීම හරි. ඒක තමයි ඊළඟ කරුණ. ඊළඟට සසම්භාව්‍ය පරීක්ෂණයක තියෙනවා දරුවනේ මෙන්න මේ වගේ සිද්ධියක්. සසම්භාව්‍ය පරීක්ෂණයකදී මොකක් හරි සිද්ධීන් තියෙනවනේ. දැන් කාසියක් උඩ දැමීම අරගත්තොත් හෙඩ් හරි ටේල් හරිනේ. අපිට හරියටම කියන්න පුළුවන් නේද කාසියක් උඩ දැම්මොත් හෙඩ් හරි ටේල් හරි හරියටම වැටෙනවා කියලා. හරියටම කාසිය මෙහෙම කෙලින් අතට හිටින්නේ නැහනේ. පැහැදිලිද? එහෙම වෙන්නේ නැහැ. පැහැදිලිද? ඊළඟට අපි කැටයක් ගහද්දි නැත්නම් අපි ලූඩු සෙල්ලම් කරද්දි කැටයක් පොළවල දැම්මොත් ලූඩු සෙල්ලම් කරද්දි කැටයක් පොළවල දැම්මොත් 1 2 3 4 5 6 තමයි වැටෙන්න පුළුවන් ඉලක්කම් තියෙන්නේ. ඕකෙන් එකක් අනිවාර්යයෙන්ම වැටෙනවානේ. එතකොට ඕක දාපුවම අනිවාර්යෙන් වැටෙන්න පුළුවන් සියල්ලම අපි දැනගෙන ඉන්නේ. හරියටම. පැහැදිලිද? එතකොට සසම්භාව්‍ය පරීක්ෂණයක තියෙන තුන්වෙනි ලක්ෂණය තමයි පරීක්ෂණය කරන්න ඉස්සෙල්ලා මෙයාගෙන් එන්නේ මෙන්න මේ කට්ටිය කියලා හරියටම කියලා ඉවර කරන්න පුළුවන්. මේ කට්ටිය තමයි එන්නේ. මෙතනින් එහාට වෙනස් කිසිවක් වෙන්නේ නැහැ. හරිද? දැන් අපි බලමුකෝ කාල ගුණය මම කිව්වා පටන් ගන්නකො කාල ගුණය කියන සංකල්පයක් යම්කිසි සම්භාවිතාවයකින් තමයි කියන්නේ. වහින්නත් පුළුවන් මේ වහින්න නැතුව තියෙන්නත් පුළුවන්. දැන් මේ දවස්වල අපිට වහිනවා. හරිද? හැබැයි කාල ගුණ දෙපාර්තමේන්තුවට බැහැර ඉවර වෙනකන් කියන්න පුළුවන්ද? මෙන්න මේ අහවල් ප්‍රදේශයට මිලිමීටර් මෙච්චරක වෙහි අනිවාර්යෙන් වැටෙන්න ඕන කියලා. එහෙම මොකුත් කියන්නේ නැහැ. ඇයි ඒ? වහින්න ඉස්සර කියන්න බෑ. අපි දන්නවා දැන් වහිනවා. හරි 100%ක් අපි දන්නවා වහිනවා. හැබැයි වැහැල ඉවර වෙනකන් අපිට කියන්න පුළුවන් මෙච්චරක් වහිනවා කියලා. එහෙම කියන්න බෑ. පැහැදිලිද? එතකොට ඔය විද්‍යාත්මක පරීක්ෂණවලදී විය හැකි සිදුවීම් සියල්ලම කවදාවත් කියන්න බෑ. හරිද? විද්‍යාත්මක පරීක්ෂණයක් කරද්දී සමහරක් වෙලාවට ඔය ඕගොල්ලෝ එහෙම කතා එහෙම අහලත් ඇති. සමහරක් විද්‍යාඥයෝ
හොයන්න එක දෙයක්. හැබැයි ඒක හොයන අතරතුර එයාට හම්බ වෙන ඊට වඩා වටිනා සංකල්පයක්. හරිද? එතකොට එයා කවදාවත් ඒක හිතලා කරපු දෙයක් නෙමෙයිනේ. එයා හොයාගෙන ගියේ මොකක් හරි වෙන දෙයක්. හැබැයි හම්බුනේ තවත් දෙයක්. ඒකත් අරගෙන එයාට ඕන දෙයක් හොයාගෙන යනවා. හැබැයි කවදාවත් එයා කරන්න ඉස්සෙල්ලා හිතුවද මම මේ පරීක්ෂණය කරද්දි මේකත් හම්බ වෙනවා මේකත් හම්බ වෙනවා මේකත් හම්බ වෙන්න ඕන කියලා. එහෙම එයා හිතලා කරලා නැහැ. එතකොට කවදාවත් ඒක කියන්නත් බෑ. හැබැයි අපි මේ සම්භාවිතාව යටතේ ඉගෙන ගන්න සංකල්පවලදී ඒ පරීක්ෂණය කරන්න ඉස්සෙල්ලා වෙන්න පුළුවන් සියලුම සිදුවීම් ටික කියලා ඉවර කරන්න පුළුවන්. දැන් මේකට ඉස්සෙල්ලා කතා කරේ මොකද්ද? හරියටම වෙන සිදුවීම කියන්න බෑ. හැබැයි වෙන්න පුළුවන් සිදුවීම් 10ක් ඇත්නම් 10ම මේක වෙනවා මේක වෙනවා මේක වෙනවා කියලා කියන්න පුළුවන්. ඒක තමයි සසම්භාවී පරීක්ෂණයක තියෙන තුන්වෙනි ප්‍රධානම ලක්ෂණය. හරිද? එතකොට ඕගොල්ලෝ මේ කතා කරපු සිද්ධි තුනත් එක්ක ඕගොල්ලෝගේ ජීවිතේ දැකලා තියෙන ඕනෑම දෙයක් අරගෙන බලන්න. මෙන්න මේ සිද්ධි තුනට අදාළ මේ සංසිද්ධිය වෙනවා නම් ඒවා සම්භාවිතාවයෙන් විස්තර කරන්න පුළුවන්. අද ඕනෑම සිද්ධියක් සම්භාවිතාවෙන් විස්තර කරන්න පුළුවන්. හරි? එහෙනම් ලියා ගන්න තුන්වෙනි එක. පරීක්ෂණයක් සිදු කිරීමට ප්‍රථම එම පරීක්ෂණයේ විය හැකි සියලුම සිද්ධීන් කිව හැක. හරි. ඊළඟට ලියා ගන්න මාතෘකාව නියැදි ලක්ෂ. හරි. එතකොට නියැදි ලක්ෂ කියන්නේ මොනවාද? අපි මේ කතා කරපු ඉස්සල සංසිද්ධිය. මොකද්ද? අපි සම්භාවිතාවයේ සඳහා මොකක් හරි පරීක්ෂණයක් කරද්දී ඒ පරීක්ෂණය වෙන්න පුළුවන් සිද්ධි සියල්ලටම හරි කිහිපයකට හරි නියැදි ලක්ෂ කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. හරිද? එහෙමනම් ලියා ගන්න මෙහෙම සම්භාවිතාවයේ සඳහා සම්භාවිතා පරීක්ෂණයකදී විය හැකි ප්‍රතිඵල නියැදි ලක්ෂ ලෙස හඳුන්වනු ලැබේ. එතකොට ඒකට මෙහෙම මතක තියාගන්න දරුවනේ නියැදි ලක්ෂ කියපුවාම අපිට ඕන නම් කීපයක් අරගත්තත් ඒවත් නියැදි ලක්ෂ කියලා ගන්න පුළුවන්. හරිද? එහෙනම් ඊළඟ මාතෘකාව නියැදි අවකාශය. ලියා ගන්න. ඒක මම ඊට පස්සේ පැහැදිලි කරන්න. සසම්භාවී පරීක්ෂණයකදී සිදුවිය හැකි සියලුම
සියලුම සිද්ධි අඩංගු කුලකය නියැලි අවකාශයේ ලෙස හැඳින්වේ. නියැලි අවකාශයේ ලෙස හැඳින්වේ. නියැලි අවකාශයේ ලෙස හැඳින්වේ. හරි. එතකොට ඒක යටතේ ලියා ගන්න පොඩි උදාහරණයක්. ධාතු කැටයක් උඩ දැමීම. ධාතු කැටයක් උඩ දැමීම. එතකොට නියැලි අවකාශයේ එන්නේ දරුවනේ 1 2 3 4 5 6 හරිද? එතකොට මේක තමයි වෙන්න පුළුවන් සියලුම සිද්ධි. හරිද? එතකොට මේකේ තියෙනවා මේ කරන පරීක්ෂණයකදී මේ නියැලි ලක්ෂ ඔක්කොම අඩංගු කරලා තියෙනවා. එතකොට මේ වගේ එකකට තමයි කියන්නේ නියැලි අවකාශය කියලා. පැහැදිලිද? එහෙමනම් මේක දාන්න. හරි. එතකොට දැන් අපි ඉස්සල්ලාම මේ කතන්දර ටික හරියට ගොතා ගමු. ඊළඟට ගණනය කිරීම වලදී ගණන් ටිකක් ආයේ හදද්දී මේ ඔක්කොම හිමීට නැවත මතක් කරගෙන යන්න. නැත්තම් එහෙම අපිට උදාහරණ කර මේක කරන්න යනවට වඩා මම හිතනවා වඩා ලේසි කියලා මේ කතන්දර ටික නිවැරදිව ඔළුවට දා ගැනීම. හරිද? එතකොට නියැලි අවකාශය කියන්නේ ඔන්න ඔය කතන්දර. හරිද? ඊළඟට ලියා ගන්න මාතෘකාව සිද්ධි. හරි. එතකොට සිද්ධි කියන්නේ මේකයි. දැන් මේ තියෙන නියැලි අවකාශයක් වෙන්න පුළුවන් ඔක්කොම දේවල් ටිකනේ. එතකොට මේකෙන් අපිට ඕන නම් මෙහෙම සිද්ධියක් හිතන්න පුළුවන්. 2 4 6 කියන ඉරට්ටේ සංඛ්‍යා මම ඊට ඉස්සෙල්ලා කිව්වා. 1 3 5 කියන ඔත්තේ සංඛ්‍යා. අපිට හිතන්න පුළුවන් මෙන්න මේ නියැලි අවකාශයේ බලලා ඉරට්ටේ ඉලක්කමක් ලැබීමේ සිද්ධිය මොකක්ද කියලා හැමෝම ඒකේ සම්භාවිතාවය කීයද? එහෙම හොයන්න පුළුවන්. එහෙම නැත්නම් ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය. එහෙම නැත්නම් 4න් බෙදෙන සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය. නැත්නම් 3න් බෙදෙන සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය. ඔන්න ඔය වගේ ප්‍රශ්න අපිට අහන්න පුළුවන්. එහෙම අහද්දී ඔය ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබෙන කතන්දරට කියන එක සිද්ධියක්. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමට කියන්නේ තව සිද්ධියක්. 4න් බෙදෙන සංඛ්‍යාව කියන්නේ තව සිද්ධියක්. 5න් බෙදෙන සංඛ්‍යාව කියන්නේ තව සිද්ධියක්. එතකොට ඒ වගේ මේක ඇතුලේ අපිට එක එක දේවල් අහන්න පුළුවන්. එහෙම අහපුවම ඒ වගේ වෙන සංසිද්ධි වලට අපි කියනවා සිද්ධියක් කියලා. හරි? ලියා ගන්න මෙහෙම. නියැලි අවකාශය තුල ඇති ඕනෑම ඒකට පාවිච්චි කරන්න පුළුවන් හොඳම වචන තමයි කුලක වලින් උපකුලක. ඕනෑම උපකුලක සිද්ධියක් සිද්ධි ලෙස හඳුන්වනු ලැබේ. සිද්ධි ලෙස හඳුන්වනු ලැබේ. හරි.
එහෙමනම් පහලින් ලියා ගන්න ඒකට ඉහත උදාහරණයේ ඉරට්ටේ සංඛ්‍යා ලැබීම මොකද්ද 2 4 6 ලැබීම මේක එක සිද්ධියක් ඔත්තේ සංඛ්‍යා ලැබීම 1 3 5 පැහැදිලිද එතකොට ඕනා නම් 4න් බෙදෙන සංඛ්‍යා ලැබීම සංගල වරහන් ඇතුලේ ලියන්නේ අගයන් 2 3ක් වෙනවා නම් අපි කමා දාලා ලියන්න ඕනේ. හරිද? එතකොට 4න් බෙදෙන සංඛ්‍යාවක් ලැබීම කියපුවම මෙහෙම ලියන්න පුළුවන්. පැහැදිලිද කතන්දරේ? හරි. එතකොට එතන තියෙන එක සිද්ධිය. මෙතන සිද්ධි 3ක් තියෙනවා, මෙතන සිද්ධි 3ක් තියෙනවා. එහෙනම් ලියා ගන්න උදාහරණයක් විදියට. හරි. එහෙනම් ලියා ගන්න ඊළඟ මාතෘකාව සරල සිද්ධි. සරල සිද්ධි. සරල සිද්ධි. හරි. එතකොට දැන් මේ ධාතු කැටේ 4 වැටීම කිය මේ 4න් බෙදෙන සංඛ්‍යාවක් වැටීම කියපුවාම ඒක සරල සිද්ධියක්. ඇයි හරියටම එකම එක සිද්ධියක් නම් තියෙන්නේ ඒ සිද්ධිවල ඒකට කියන්නේ සරල සිද්ධියක්. දැන් ධාතු කැටයක් කොච්චර උඩ දැම්මත් වෙන 4න් බෙදෙන සංඛ්‍යාවක් අපිට ලැබෙන්න බෑනේ. ලැබෙනවා නම් 4 විතරයි ලැබෙන්න පුළුවන්. පැහැදිලිද කියපු දේ? එතකොට ඒ වගේ නියදි ලක්ෂ එකක් තියෙනවා. මේවට කියන්නේ නියදි ලක්ෂ හරියටම එකක් තියෙන දෙයක් වෙනවා නම් ඒවට කියන්නේ සරල සිද්ධියක් කියලා. හරි? ලියාගන්න කිසියම් සසම්භාවී පරීක්ෂණයකදී හරියටම නියදි ලක්ෂ එකක් පමණක් පවතී නම් එවැනි සිද්ධි සරල සිද්ධි ලෙස
සරල සිද්ධි ලෙස හැඳින්වේ. සරල සිද්ධි ලෙස හැඳින්වේ. ඊළඟ ලියා ගන්න මාතෘකාව අභිශුන්‍ය සිද්ධිය. අභිශුන්‍ය සිද්ධිය. අභිශුන්‍ය සිද්ධිය. අරකට පොඩි උදාහරණයක් ලියාගත්තා නම් මම හිතන්නේ හොඳයි. මේකට උඩින් ඒක දාගමු. ඒක උදාහරණ දෙන්න කියලා හිතේ මාතෘකාව එකපාරක් ගියා. පොඩි ඉඩක් තියනවා නම් ලියාගන්න. අපි ධාතු කැටයක නේදී අවකාශයෙන් අරගත්තේ. එතකොට සරල සිද්ධියට ලියාගන්න ධාතු කැටයක හතරෙන් බෙදෙන සංඛ්‍යාව. ලැබීම. එතකොට මේ තියෙන සරල සිද්ධිය. මේක ලියන්න. එතකොට ඔයගොල්ලන්ට තවත් පැහැදිලිනේ. දැන් මේකේ උදාහරණයකුත් දුන්නාම මේක හොඳට පැහැදිලි වෙනවා. හරිද? ඉස්සෙල්ලා ඒවල වගේ උදාහරණයකින් කතා කරපුවාම චුට්ටක් පැහැදිලි. හරිද? ඉස්සෙල්ලාට වඩා. හරි. ඊළඟට අභිශුන්‍ය සිද්ධිය. දැන් අභිශුන්‍ය සිද්ධියක් කියන්නේ මොකක් හරි සිද්ධිය ගැන විස්තර කරොත් ඒකක් එතන වෙලා නැහැ. දැන් උදාහරණයක් විදිහට ධාතු කැටයක් උඩ දාපුවම 10න් බෙදෙන සංඛ්‍යා කියන සිද්ධියක් කතා කරනවා. එතකොට තියෙන්නේ 1 2 3 4 5 6නේ. එතකොට සාමාන්‍යයෙන් දරුවනේ ගණිතීය පැත්තෙන් අපි කතා කරද්දි දෙකෙන් බෙදනවා නම් බෙදුනට පස්සේ ඉන්න ඕන පූර්ණ සංඛ්‍යාව. දැන් 5 කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් නෙමෙයි. 2.0නේ ඉන්නේ. එතකොට අපිට 4 දෙකෙන් 10න් බෙද්දයි කියලා පූර්ණ සංඛ්‍යාවක් ගන්න බෑ ඉලක්කම. එතකොට ඔය වගේ එකක් තමයි අපි කියන්නේ අභිශුන්‍ය සිද්ධියක්. එහෙම නැත්නම් තවත් හොඳ සරලම දෙයක් තමයි කාසියක් උඩ දාපුවම. කාසියක් උඩ දාපුවම අපි කියනවා තුනේ ඉලක්කම වැටීම කියලා. කවදාවත් ගැලපෙන්නේ නැහැ. මොකද දැන් කාසියක් උඩ දාපුවම දෙකේ ඉලක්කම වැටීම කියලා ඕක දුන්නොත් උදාහරණයකට එහෙම ළමයට ඕන නම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් මේ. ඉතින් කාසියක දෙක ගහලා තියෙනවානේ. එතකොට ඒක වෙලානේ. හැබැයි ඕගොල්ලෝ රුපියල් 3 කාසි දැකලා නැහැනේ කොහෙවත්. නේද? රුපියල් 7 කාසි දැකලා නැහැ. 6 කාසි දැකලා නැහැ. නේද? එතකොට අපි කාසියක් උඩ දාපුවාම තුනේ ඉලක්කම වැටීම කියපුවොත් එහෙම එකක් වෙන්න බෑ. එතකොට එතන ඒ වගේ සිද්ධියක් සම්පූර්ණයෙන්ම නැහැ. එහෙනම් ඒ වගේ වලට කියන්නේ අභිශුන්‍ය සිද්ධි. හරි. එහෙමනම් ලියා ගන්න ඒකේ අර්ථය කිසියම් සලකනු ලබන පරීක්ෂණයක සලකන සිද්ධියක අවයව කිසිවක් මේවට අවයව කියලා කියන්න පුළුවන්. අවයව කිසිවක් අඩංගු වී නොමැති නම් එම සිද්ධි අභිශුන්‍ය සිද්ධි ලෙස හැඳින්වේ.
හැඳින්වේ. හැඳින්වේ. හරි. එතකොට ඒකට උදාහරණයක් විදිහට දාගන්න මෙහෙම කාසියක් උඩ දැමීමේදී තුනේ ඉලක්කම වැටීම. කාසියක් උඩ දැමීමේදී තුනේ ඉලක්කම වැටීම. කාසියක් උඩ දැමීමේදී තුනේ ඉලක්කම වැටීම. හරි. එතකොට දැන් මේ වැදගත් දේවල් ටිකක් තමයි මේ කතා කරන්නේ. හරිද? එතකොට මේකේ එකපාර ඔක්කොම සිද්ධාන්ත ටික කතා කරගෙන ගියොත් එහෙම ඕගොල්ලන්ට පොඩ්ඩක් කරදරයි වගේනේ. ඒකෙන්ද මේකට අදාළව අපි ඊළඟට පොඩි න්‍යායන් ටිකක් කතා කරලා නිකන් ගණන් චුට්ටක් හදලා අපි අනිත් සිද්ධාන්ත ටිකට යමු. හරිද? එතකොට මේක මේ එක දිගට ටක් ගාලා ඔක්කොම කරගෙන ගියොත් ඕගොල්ලෝ මේක ඔළුවට දාගන්න එහෙම කරදර වෙන්න පුළුවන්. ඒකෙන්ද අපි මේක ටික කරගෙන යන්න. එතකොට ඊළඟ වීඩියෝ එකේදී මේ කතා කරපු සිද්ධීන් වලට අදාළව චූටි ගණනය කිරීම ටිකක්. හරි තව පොඩි අර්ථ දැක්වීම් ටිකක් තියෙනවා. එතකොට ඒ ටික කරලා පොඩි ගණනය කිරීම ටිකක් අපි කරමු. නැත්නම් එහෙම දැන් මේ සම්භාවිතාවය කියන එකක් වගේ එකක් අරගත්තාම දරුවනේ මේ කොහොම වචන අලුත්නේ. ගානක නිකන් හරි මොනා හරි කරලා සිංහලෙන් තමයි සම්භාවිතාවය අමාරු කරන්න පුළුවන්. හරිද? කොච්චර සරල ගානක් වුණත් ඒ සිංහලෙන් කියන දේ අපි වැරදි විදිහට අර්ථකථනය වුණොත් අපි ලියන්නේ වැරදි උත්තරයක්. ඒකින්ද මේ වචනවල පොඩි තේරුම් තියෙනවා. හරිද? එතකොට මේ තේරුම් ටික නිවැරදිව ඔළුවට දා ගන්න ඕනේ. ඒ හින්දා ඕගොල්ලෝ මේ කියලා දුන්න මාතෘකා එතකොට ඒ වලට ගත්ත උදාහරණ හොඳට ඔළුවේ තැම්පත් කරගන්න. එතකොට අපි එන සතියේ මේ ඊළඟ වීඩියෝ එකේදී අපි බලමු මේ කතා කරපු මාතෘකා යටතේ චූටි ගැටලුවක් එහෙම ආවොත් අපි ගැටලුවට සමීකරණ යොදන්නේ කොහොමද? ඒ ගැටලුව निराකරණය කරගන්නේ කොහොමද කියන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒ පැත්ත කතා කරමු. ආයිබෝවන්.